තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වාචානුරක්ඛී මනසා සුසම්මුතෝ කායේන ච අකුසලං කෛරා ඒතේ තයෝ කම්මපතෝ විසෝධයේ ආරාදයේ මග්ගං සිප්ප වේදිතං පින්වත්නි අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ඉතාම වටිනා ධර්මපර්යායක් අපේ ශ්‍රාවක පින්තුන් උදෙසා පැහැදිලි කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු අභිඥාලාභී මහරහතන් වහන්සේලා නොයෙක් අවස්ථාවල මේ සත්ව ලෝකයේ සිටින විවිධ සත්ව කොට්ඨාස වහන්සේලා සතු අභිඥා බලයෙන් දැක්කා දැනගත්තා. සමහර විට අපට මේ ලෝකේ අපේ ඇස් දෙකට සාමාන්‍ය මිනිස්සුන්ගේ පෙනෙන සත්වයන් ඉන්නවා. ඒ අතර ගත්තාම විශේෂයෙන්ම අපට මිනිස්සු පේනවා දකින්නවා. තිරිසන් ලෝකේ ජීවත් වෙන සත්තු අපට පේනවා දකින්නවා. එතනින් එහාට මේ ලෝකේ ජීවත් වන සත්ව කොට්ටාස පිළිබඳ අපට සාමාන්‍ය අයට දකින්න පුළුවන් කමක් නැහැ. මේ මසසට පේන්නේ නැහැ. ඒත් අභිඥාලාභී මහරහතන් වහන්සේලාට සාමාන්‍ය මිනිසුන්ගේ මේ මසසට නොපෙනෙන එබඳු සත්වයන් හමු වෙලා තියෙනවා. උන්වහන්සේලා දැකලා තියෙනවා. උන්වහන්සේලා එබඳු සත්වයන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ අතර ගත්තාම විශේෂයෙන්ම പ്രേත ලෝකයේ ජීවත් වන പ്രേතයන් පිළිබඳව ලක්කන මහරහතන් වහන්සේ මහා මුගලන් මහරහතන් වහන්සේ වැනි ඒ අවිඥාලාභී මහරහතන් වහන්සේලා ඔය අවස්ථාවල එබඳු പ്രേත ආත්මවල උත්පත්තිය ලැබලා විවිධ දුක් වේදනාවන් විඳින പ്രേත කොට්ටාස උන්වහන්සේලා දැකලා තියෙනවා. ඒ පිළිබඳ ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ අභිමුව අනිකුත් ස්වාමීන් වහන්සේලා ඉදිරියේ ඒ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් പ്രേතයින් භූතයින් දෙවියන් ආදී සත්වයින් සියුම් ශරීර දරන අය. එබඳු සියුම් ශරීර දරන සත්වයින් අපට දකින්න බෑ. එහෙත් මිනිස්සු තිරිසන් වගේ ඝන ශරීර සහිත සත්වයින් සියුම් ශරීර දරන අයට දකින්න පුළුවන්. ඒ විදිහටයි මේ කාරණය ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. පින්වත්නි, කර්මය කියන එක සාපේක්ෂයි. යම් කෙනෙක් යහපත් කර්මයක් කළොත් ඒ කළ කර්මයට ලැබෙන විපාකය කුසල විපාකය, යහපත් විපාකය, සැප විපාකයක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි යම් කෙනෙක් දුක්සහගත දෙයක්
ද්වේෂ සහගත සිතින් කළොත් නපුරු දෙයක් කළොත් ඒ සඳහා ලැබෙන විපාකය දුක් සහගත විපාකයක්. නැවත නැවත දුක තමා කරා එන මහා දුක් ගොඩක්. මේක තමයි කර්මයේ ස්වභාවය. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් කෙනෙක් යම් බීජයක් වපුරන ඒ වපුරපු බීජේ අනුරූප අස්වැන්නක් තමයි ඒ කෙනාට යම් දවසක ආපහු ලැබෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු වගා කරන දේ නැවත අස්වැන්න හැටියට නෙලා ගන්න. ඒක තමයි ස්වභාවය. කල්යාණකාරී කල්යාණ යම් කෙනෙක් යහපත් දෙයක් කරනවා. ඒ කරන යහපත් දෙයට විපාක හැටියට යාට හොඳ විපාක ලැබෙනවා, සැප විපාක ලැබෙනවා. පාපකාරී ච පාපකම්. පාපකාරී දෙයක් නම් එයා කරන්නේ එයාට අස්වැන්න හැටියට ලැබෙන්නේ මොකක්ද? ඒ බඳුම දුක් සහගත විපාකයක්. අකුසල් කළ අය, පව් කරපු අය සතර අපාය උප්පත්ති ලබනවා. නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායි එකල කර්මානුරූපව ඒ වගේම තමයි කුසල් කළ අය, යහපත් වැඩ කළ අය, පින් කළ අය දිව්‍ය ලෝකවල උප්පත්ති ලබනවා. ඒ කුසල බලයට, පින් බලයට අද මේ ධර්ම දේශනාවේදී අපි වැඩිපුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ පව් කරලා සතර අපායෙන් ප්‍රේත ලෝකේ උප්පත්ති ලැබපු සත්වයින් පිළිබඳව සහ පින් කරලා කුසල් කරලා දිව්‍ය ලෝකවල උප්පත්ති ලැබපු දෙවියන් පිළිබඳ තොරතුරු ටිකක් අපි ධර්මයේ සඳහන් වෙනවා. පේත වත්තුව, විමාන වත්තුව කියලා බණ පොත් දෙකක්. පේත වත්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ එපඳු පව් කරලා ප්‍රේත ලෝකෙ උපන් සත්වයන් පිළිබඳ. විමාන වත්තුවේ උගන්වලා තියෙන්නේ කුසල් කරලා, පින් කරලා දිව්‍ය ලෝකේ උපන් දිව සම්පත් ලබන දෙවියන් පිළිබඳ තොරතුරු. පින්වත්නි, දැන් අපට අකුසල් නැත්නම් පව් සිතුවිලි ඇතුල් වෙන ප්‍රධාන දොරටු තුනක් තියෙනවා. ඒ තමයි කය, වචනේ සහ හිත කියලා. කයින් සිදුවන අකුසල් තුනක් තියෙනවා. ඒ තමයි ප්‍රාණඝාතය, අදත්තාදානය සහ කාම මිත්‍යාචාරය කියලා කියනවා. වචනයෙන් සිදුවන අකුසල් හතරක් තියෙනවා. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම සහ හිස් වචන කීම. ඊළඟට සිතින් සිදුවන අකුසල ධර්ම තුනක් තියෙනවා. ඒ තමයි විසම ලෝභය, ව්‍යාපාදී සහ මිත්‍යා දෘෂ්ටි. ඒවට කියන්නේ දස අකුසල. යම් කෙනෙක් දස අකුසල් කරනවා. ඒ දස අකුසල් කළාම ඒවට විපාක හැටියට ඒ කෙනා ඊළඟ ආත්මයේදී නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන මේ දුගතියක උත්පත්ති ලැබීමේ අවස්ථාව තිබෙනවා. මේවට කියන්නේ අපාය කියලා. අපාය කියලා කියන්නේ සැප නැති තැන.
සැපයෙන් පහ වුණු තැන. ඒකට අපි කියන්නේ අපාය කියලා. මේ කියන සතර අපායේ කිසිම සැපක් ඒ සත්වෙින්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවට අපාය කියලා කියනවා. දැන් තුන්දොරින් අකුසල් කලාය, පව්කම් කලාය ඒ විපාක හැටියට ඊළඟට പ്രേත ලෝකයේ උත්පත්ති ලබන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ සඳහන් කරලා තියෙනවා පින්වත්නි විශේෂයෙන්ම പ്രേත ලෝකයේ උත්පත්ති ලබන්න හේතු වන කාරණා අතර සත්ව ඝාතනය, සත්ව හිංසාව, ඊළඟට දැඩි ලෝභය, මසුරුකම, ඊර්ෂ්‍යාව, වෛරය, පරදාර සේවනය, පරපුරුෂ සේවනය, බොරු කීම, එවැගේම කේලාම් කීම, එවැගේම බොරුවට දිවුරීම, පින්කම් වලට අකුල් හෙලීම, සංඝ සතු දේ අයතාලෙස පරිභෝජනය කිරීම, එවැගේම හොර තරාදි ආදීන් කිරීම, විකිණීම ආදී කටයුතු. මෙන්න මේ කරුණු නිසා කෙනෙක් අපාගත වෙලා ප්‍රේතාත්මයේ උත්පත්තිය ලැබීමේ අවස්ථාව ලැබෙන බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපි බණ පොතේ සඳහන් කරලා තියෙන ආකාරයට පින්වත්නි പ്രേත ලෝක හතරක් තියෙනවා. ඒ තමයි නිජ්ජාම තණ්හික, කුප්පිපාසිකා, පංසු පිසාචිකා සහ පරදත්තූප ජීවී කියලා പ്രേත ලෝක හතරක් ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නිජ්ජාම තණ්හිකා කියලා කියන්නේ ශරීරයේ මැදින් ගිනිගෙන දැවෙන ඇතුළත් පිටතත් ගිනිගෙන දැවෙන പ്രേත කොටාස ජීවත් වන പ്രേත ලෝක. ඒවට කියන්නේ නිජ්ජාම තණ්හික කියලා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ සහ ලක්කන මහරහතන් වහන්සේ දෙනම විජ්ජකූට පර්වතයේ වැඩ ඉඳලා පෙරවරු වෙලාවේ මේ විජ්ජකූට පර්වතයේ කන්දෙන් පහළට වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කිරීම. ඒ වටින අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ දකිනවා එක්තරා අපූර්ව සත්වයෙක්. මේ සත්වයාගේ හිස මිනිසෙකුගේ වගේ. කඳ සර්පයෙකුගේ වගේ. හිස මිනිසෙකුගේ වගේ. කඳ කොටස සර්පයෙකුගේ වගේ. යොදුන් ගණනක් දිග ශරීරයක් තියෙන සත්වයෙක්. ඉතින් උන්වහන්සේ මේ සත්වයා දැක්කා. ලක්කන මහරහතන් වහන්සේට තමන් වහන්සේ දුටු මේ සත්වයා පෙන්වුවා. උන්වහන්සේලා දෙනම සවස ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු වෙලාවේ උදෑසන තමන් වහන්සේලා දුටු මේ සිද්ධිය ඉදිරිපත් කළා. උන්වහන්සේලා ඉල්ලා සිටියා භාග්‍යවතුන් වහන්සේගෙන් ස්වාමීනි මෙබඳු කයක් තියෙන මේ සත්වයාගේ හිසින් විශාල ගිනිදැල් නගිනවා. හිසින් මතුවන මේ ගිනිදැල් මුළු ශරීරේ පුරාම දාගෙන පිච්චීගෙන යනවා. ඊළඟට වලිගේ පැත්තෙන් විශාල ගිනිදැල් හට ගන්නවා. ඒ හට ගන්න ගිනිදැල්
ශරීරයේ පුරාම ගමන් කරමින් හිස දක්වා එනවා. ඊළඟට ශරීරයේ මැදින් හටගන්න ගිනිදැල් දෙපැත්තට විහිදීගෙන යනවා. ඉතින් මේ සත්වයා අප්‍රමාණ විදිහට මහා දුකක් විඳින්මින් ජීවත් වෙනවා. ස්වාමීනි මෙබඳු කයක් ලබන්න මෙබඳු දුක් විඳින්න මේ සත්වයා පෙර කළ අකුසලයේ කුමක්ද? භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ප්‍රේතාත්මයේ උත්පත්ති ලබාපු සත්වයා දැඩි වෛරය නිසා ඕපය නිසා පෙර ආත්මේ කළ මහා පාප කර්මයක විපාකයක් හැටියටයි අද මෙබඳු ප්‍රේතාත්මයක් ලබලා තියෙන්නේ. මේ සත්වයා පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවදී ජීවත් වුණු කෙනෙක්. එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා ගමක් ඇසුරු කරගෙන. ඉතින් මේ ගමේ මිනිස්සු පසේ බුදුරජාණන් වහන්සේ දකින්න උදේ හවසට උන්වහන්සේගේ කුටිය තියෙන ස්ථානයට යනවා. ඒ කුටිය තියෙන ස්ථානයේ ඉදිරියේ තියෙන වෙල්යායක්. මේ වෙල්යායට අයිති ගොවියෙක්. පසේ බුදුරජාණන් වහන්සේ දකින්න යන මිනිස්සු මේ වෙල්යායේ බැඳින් තමයි යන්නේ. සමහර අවස්ථාවල කුකුර පෑගෙනවා. අලහානි වෙනවා. මේක ඉවසන්න බැරි වුණු මේ ගොවියා දවසක් කල්පනා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්න නිසායි මිනිස්සු මේ තැනට එන්නේ. උන්වහන්සේ මෙතන නැත්තම් කවුරුවත් මේ ස්ථානයට එන්නේ නැහැ. එහෙම හිතලා වර පසේ බුදුරජාණන් වහන්සේ කුටියේ නැති අවස්ථාවක් බලලා වහන්සේ වැඩ සිටි කුටියට ගිනි ඇවිල්ලා. මේ කුටිය අලු කරලා දැම්මා. පුච්චලා දැම්මා. දැඩි වෛරසිතක් කෝපසිතකින් තමයි මේ ක්‍රියාව කළේ. ඒකේ විපාක හැටියට මේ ගොවියා මිය පරලෝ ගිහිල්ලා ප්‍රේතාත්මේ උත්පත්ති වෙනවා. දැන් කල්ප ගානක් මේ දුක විඳින්මින් මේ ප්‍රේත ලෝකේ ජීවත් වෙන දුක් විඳිනවා. අන්න කර්මයේ සාපේක්ෂයි කියලා කිව්වේ තමන් කළ ක්‍රියාවට අනුරූප විපාකයක් තමයි ලැබෙන්නේ. ඊළඟට සමහර ප්‍රේත ලෝකවල ජීවත් වෙන සත්වයන් ඉන්නවා සාපිපාසාවෙන් පෙළෙන අය. එයාට කිව්වේ කුප්පිපාසිකා කියලා. කවදාකවත් බඩ පිරෙන්න කෑමක් හම්බ වෙන්නේ නැහැ. හැමදාම බඩගින්නේ ජීවත් වෙන සත්වයෝ. ඒ වගේම තමයි කවදාකවත් පිපාසාව සංසිඳෙන්නේ නැති ප්‍රේතයෝ. මහා සීතල වතුර තියෙන ගංගාවන් ළඟට යනවා. එයාට පේනවා. සීතල වතුර තියෙන මහා ගංගාව. ගඟ ළඟට ගියාම මේ ගඟේ සීතල වතුර හරියට ලෝදිය වගේ බොණ්ඩ බෑ. හැමදාම පිපාසාවෙන් තමයි ජීවත් වෙන්නේ. සාපිපාසා දෙකින් කල්ප ගණන් දුක් විඳින ජීවත් වෙන ප්‍රේතයෝ. ඇයි? පෙර ආත්මවල සමහර විට නපුරු සිතින් තව කෙනෙකුගේ ආහාර වේලක් නවත්තපු අය. එහෙමත් නැත්නම් තව කෙනෙකුට දුක් පීඩා කරදර හිරිහැර කරපු අය. විශේෂයෙන්ම
අන් අයගේ යහපත විනාශ කරපු අය ඒ විදිහේ අපාගත වෙලා ප්‍රේත ලෝකවල දුක් විඳින අවස්ථා. ඒ වගේම තමයි තවත් සමහර ප්‍රේත කොට්ටාස ඉන්නවා. ඒ අය සෙම් සොටු ඒ වගේම කැලි කසල ආදී අසුචි ආදී අපද්‍රව්‍ය ආහාරයේ ගනිමින් අනුභව කරමින් ජීවත් වන ප්‍රේත කොට්ටාස. ඒ අයට තමයි කිව්වේ පංසු පිසාචි පහ කියලා. ඒ සංසාරයේ කළ අකුසල කර්මවල විපාක හැටියටයි එබඳු ආත්ම භාව ලැබිලා තියෙන්නේ. දවසක් සරියුත් මහ රහතන් වහන්සේ මහා මොගලන් මහ රහතන් වහන්සේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ සහ මහා කප්පින මහ රහතන් වහන්සේ කියන සිව්නම රජගහ නුවර අසල කැලෑපද ප්‍රදේශයක වැඩ වාසය කර ආරණ්‍ය මහා සාරිපුත්‍රයන් වහන්සේ සන්ධ්‍යා කාලේ මේ කැලෑපද ප්‍රදේශයේ සක්මන් භාවනාවක යෙදিলা. උන්වහන්සේට ඈතින් ඇහෙන විශාල තුගී දුක්බර ගැහැණු කටහඬකින් කතා කරන කෙනෙක්. මේ කාන්තාව උන්වහන්සේගෙන් ඉල්ලා සිටින අනේ ස්වාමීනි මට පිළිදෙන්න. සරියුත් මහ රහතන් වහන්සේ netතරලා බලනවා. උන්වහන්සේ ඉදිරිපිට ඉන්නවා නග්න ස්ත්‍රී රූපයක්. ඒ වගේම ඇටකටු පෑදුණු විරූපී මුණක් තියෙන කාන්තාව. උන්වහන්සේ අහනවා ඔබ කවුද? මේ විරූපී කාන්තාව උත්තර දෙනවා ස්වාමීනි මම ප්‍රේත ලෝකයේ උත්පත්ති ලැබපු කෙනෙක් තැනැත්තිය. සංසාරගත අකුසල කර්මයක් නිසා දුකටපත් වෙන කෙනෙක් ස්වාමීනි මම ජීවත් වෙන්නේ අනුසෝනේ. ආහාරයට ගන්නේ මිනිස්සු ඉවත දාන සෙම් සොටු ආදී දේවල්. මිනිස්සුන්ගේ තිරිසන් සත්තුන්ගේ ශරීරයෙන් නික්මන ලේ අසුචි එබඳු දේවල් තමයි ස්වාමීනි මම ආහාරයට ගන්නේ. ස්වාමීනි මම මහා දුක් විඳින කෙනෙක්. අද ස්වාමීනි මම මෙබඳු මහා දුක විඳින ප්‍රේතාත්මේ උත්පත්ති ලැබුවා. මීට ආත්ම වාර 5කට පෙර ස්වාමීනි මම ඔබ වහන්සේට මව් වෙච්ච කෙනෙක්. බලන්න පින්වත්නි සංසාර දෝෂී මේ ප්‍රේතාත්මයක ලබන මේ දුක් විඳින සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඉදිරියේ තමන්ගේ දුක ප්‍රකාශ කරන මේ කාන්තාව ඒ මහ රහතන් වහන්සේට මීට ආත්ම 5කට පෙර මව් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ පින්වත්නි බරණැස් නුවර එක්තරා සිටුවරයෙක් හිටියා. ඕම සිල්වත් ඕම ධනවත් සිටුවරයෙක්. මේ සිටුවරයා දීමේ පැහැදුණු කෙනෙක්. එතුමා දන්සල් ඉති කරලා දුගී මගී යාචකාදීන්ට නිති වත් පෑන් දන් දුන්නා. සිල්වතුන්ට ගුණවතුන්ට දානශාලාවන් ඉදි කරමින් දම්පැන් පූජා කළා. බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම ගෞරවයෙන් මේ සිටුවරයා
ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට වගේම දුගී මගී යාචකාදීන්ට දම් ගන්න. දවසක් මේ සිටුවරයාට ඈත ප්‍රදේශයක වෙන කටයුත්තක් සඳහා යන්න සිද්ධ වුණා. එතුමා තමන්ගේ ස්වකීය බිරිඳ කැඳවලා ඇයට පවරනවා. හෙට සිට නුඹ මේ පවත්වාගෙන එන දම් වැටේ ආකාරයටම ඉදිරියට කරගෙන යන්න මා එනතුරු. ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට දම්පැන් පූජා කරන්න. දුගී මගී යාචකාදීන්ට දම්පැන් දෙන්න. මේ කටයුතු සංවිධානය කරන්න සේවක සේවකාදීන් සම්බන්ධ කරගෙන මේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. තමන්ගේ බිරිඳට මේ කාර්ය පවරලා එතුමා පසුදා රාජකාරී කටයුතු සඳහා පිටත් වෙනවා. මේ බිරිඳ ස්වාමියා නිවසින් පිටත් වූ මොහොතේම ආහාර පාන ලබා ගැනීමට මේ දානශාලාවන් වෙත පැමිණි දුගී මගී යාචකාදීන් පරුස වචනෙන් බැනලා එලවා ගත්තා. පරුස වචනෙන් බැනලා එලවා ගත්තා. උඹලා ගිහිල්ලා සූචිකා කරන්න. ලේ දීපල් මෙහෙ නිකන් ඛණ්ඩ දෙන්න කෙනෙක් නැහැ. එයාදී නපුරු වචනේ මේ අසරණ මිනිස්සුන්ව තලා පෙලා හිරියර කළා. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දුන්න දම් වැට නැවැත්තුවා. තමන්ගේ ස්වාමියා කරගෙන ආපු මේ උතුම් දානමය කටයුත්තය අතරමඟ නවත්තලා දැම්මා. ඒ පමණක් නෙවෙයි ඒ සඳහා පැමිණි බොහෝ දිනාට නපුරු වචනෙන් ද්වේෂ සහගත සිතින් අය දෝතාව මේ කාන්තාව ප්‍රකාශ කරනවා ස්වාමීනි එදා ඒ ධම්මට නවත්තපු කාන්තාව තමයි මම. ඒකේ විපාක හැටියටයි ස්වාමීනි අද මම මේ പ്രേතාත්මික උත්පත්ති ලැබුණා. ඒ විපාකයි අද මේ මම විඳින්නේ. ඒ නිසා ස්වාමීනි මීට ආත්මවාර 5කට පෙර ආතු වහන්සේට කිරි මව් වුණා. කිරි දුන්නා. ආදරයෙන් වහන්සේ හදාගත්තා. වහන්සේට සෙනෙහස දුන්නා. ආදරණීය අම්ම කෙනෙක් ඇතුළේ. ස්වාමීනි ඒ බව කල්පනා කරලා එදා ඔබ වහන්සේට සෙනෙහස දුන්න කිරි දුන්න ඒ කෘතවේදී බව ගැන හිතලා ස්වාමීනි මට අනුකම්පා කරනවා. මා මේ പ്രേතාත්මයෙන් මුදවා ගන්න ස්වාමීනි කියලා ඉල්ලුවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ පසුදිනම රජගහනුවර පිණ්ඩපාතේ වැඩම කරලා තමන් වහන්සේට ලැබුණු දාණය බුදු පාමොක් මහා සංඝනට සංඝසතු කරලා පූජා කරලා අර പ്രേතාත්මපත්ති ලැබුණු කාන්තාවට පින් අනුමෝදන්. එදා රාත්‍රියේම අය දිව සම්පත් ලැබුවා. මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා අය තමන් දුක් විඳි പ്രേතාත්මයෙන් ගැලවුණ නැති. ඒ වගේම දිව්‍ය ආත්මයක දැන් සැප ලබන ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. බලන්න පින්වත්නි සංසාර දෝෂේ මොනතරම් බලවත්ද කියලා. ඇයි? තමන් නපුරු සිතින්, රෝධ සිතින් කල අකුසලේ විපාකනේ දැයට මේ പ്രേතාත්මයන් ලබලා දෙන්නේ. ඊළඟට තවත් പ്രേත කොට්ටාසයක් ඉන්නවා පින්වත්නි. ඒ තමයි පරදත්තූප ජීවී කියලා කියන්නේ. පරදත්තූප ජීවී කියලා කියන්නේ අනුන් දෙන දෙයින් ජීවත් වෙන අය. දැන් කෙනෙක් මිය ගියාම ඇත්තටම අපි දන්නේ නැහැ ඒ කෙනා කොහෙද උත්පත්ති ලැබලා ඉන්නේ කියලා. ඒත් බුද්ධානු ශාසනයක් තියෙනවා අපිට මොකක්ද? මිය ගිය අය සිහිපත් කරලා ඒ අයට
පුණ්‍යානුමෝදනා කරන්න පින් දෙන්න කියලා. ඒ අනුව සමහර අය പ്രേත ලෝක උත්පත්ති ලැබලා ඉන්නවා. මෙන්න මේ කියන පරදත්තු උපජීවී ආත්මයක යම් කෙනෙක් ඉන්නවා නම් එයා පෙර ඥාතීන් දිහා බලාගෙන ඉන්නවා. අපේ ඥාතීන් පින් කරලා අපිට පින් අනුමෝදන් කරයි. එයාට ඒ පින් ලබන්න පුළුවන්. ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ පින් අනුමෝදන් වෙලා ඒ දුකෙන් මිදීමේ මඟ ලබන්න පුළුවන්. ඒ තමයි පරදත්තු උපජීවී කියලා කියන්නේ. එතකොට මෙන්න මෙබඳු പ്രേත ලෝක හතරක් පිළිබඳ අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඊර්ෂ්‍යාව නිසා, වෛරය නිසා යම් කෙනෙක් මේ ඊර්ෂ්‍යාව වෛරය නිසා පරිගැනීම හෝදේ නිසා මියගේ ඒ සිතුවිල්ලත් එක්ක ඒකේනා ඊළඟ ආත්මයේ බොහෝ දුරට ප්‍රේතාත්මයක් ලබන්න අවස්ථාව තියෙනවා. ඒවත් කතා කෝටි ඕනතරම් ප්‍රේතවත්වේ සඳහන් වෙලා තියෙනවා. මත්තා ප්‍රේත වස්තුවේ බඳු එකක්. මත්තා කියලා ප්‍රේතාත්මයක් ලබන කෙනෙක් පිළිබඳ සඳහන් වෙනවා. පෙර ආත්මේ එක්තරා ස්වාමියෙකුට බිරිඳ අවුරුදු දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම තිස්සා. අනිත් එක්කෙනාගේ නම මත්තා. ඇය තමයි පළමු බිරිඳ. ඇයට දරුවන් හිටියේ නෑ. දෙවෙනි බිරිඳ තිස්සා. ඇයට දරුවන් හිටියා. මේ ස්වාමියා පළමු බිරිඳට වඩා දෙවෙනි බිරිඳට ඇලුම් කළා. ආදරය කළා. වැඩියෙන් රැකවරණ දුන්නා. ඒ ගැන පළමු බිරිඳ අමනාප වුණා. දෙවෙනි බිරිඳ කෙරේ ඊර්ෂ්‍යාවක් හිතේ ඇති කරගත්තා. වෛරයක් හිතේ ඇති කරගත්තා. පරිගැනීමක් හිතේ ඇති කරගත්තා. ඒ නිසා නොයෙක් ආකාර අර දෙවෙනි බිරිඳ කෙරෙහි චෝදනා අපවාද කළා. ඒ විතරක් නෙවෙයි විවිධ විස වර්ගය යොදලා ඇගේ කායික පීඩාවන් සඳහා කටයුතු කළා. ඒකේ විපාක හැටියට ඇය මිය පරලෝක ගිහිල්ලා പ്രേත ආත්මයේ උත්පත්ති ලැබුවා. මත්තා නම් ඊළඟට බොරුවට දිවුරීම තාම බරපතල වරදක්. බොරුවට දූරනවා. මම අවල්දී කළේ නෑ කියලා. ඒක බරපතල වරදක්. പ്രേත ආත්මයේ උත්පත්ති ලබන්න හේතු වන කාරණයක්. പ്രേත වක්තේ සඳහන් කරලා තියෙන බඳු අය බොරුවට දිවුල අය ඊළඟ ආත්මයේදී പ്രേත ආත්ම ලබලා දුක් විඳින අවස්ථාව. ඒ වගේම කවුරු හරි කෙනෙක් යමක් ඉල්ලගෙන එනවා. තියාගෙන නැහැ කියලා කියනවා. තමා ළඟ ඒ ඉල්ලන දේ තියෙනවා. දැන නැහැ කියලා කියනවා. මොකද්ද විපාකය? പ്രേත ආත්ම උත්පත්ති ලැබෙනවා. සාපිපාසාවෙන් දුක් විඳිනවා. නොඑක ආකාර පීඩාවන්ට පත් වෙනවා. ඒ වගේම තමයි වංචා කිරීම, කපටිකම් කිරීම, විශේෂයෙන්ම වෙළඳාම් කිරීමේදී හොර තරාදී ආදීන් කිරීම, මිනීම, බොරු මිලකීම, වංචා සහගතව පාරිභෝගිකයින් රැවටීම, ඒවා තමයි හිතාමතා කරන දේවල්, දැනුවත්ව කරන දේවල්. තව කෙනෙක් අපහසුවටපත් කිරීම. ඒක දැනයි කරන්නේ. ඒවට විපාක പ്രേත ආත්මවල උත්පත්ති ලැබීම. ඒ වගේම තමයි පින්වත්නි පින්කම් වලට අකුල් ලැබීම. ඒක හොඳට අපි මතක තියාගන්න ඕනේ. අපිට පුළුවන් තව කෙනෙක් කරන පින්කමකට අත ගන්න. එකතු වෙන්න. උදව් කරන්න. ආධාර කරන්න.
පින්කම් කරන අයට ඒවට බාධා කරනවා. අකුල් දෙනවා. මොකද්ද විපාකේ? ඊළඟ ආත්මේ ප්‍රේතීන් වෙලා උපත් ලැබෙනවා. එහෙම එක්තරා කතාවක් තියෙනවා. එක්තරා නිවසක ස්වාමියා බිරිඳ සහ ඇගේ ලේලි ජීවත් වුණා. දවසක් මේ බිරිඳත් ලේලියත් දෙදෙනා තමන්ගේ පියාට ස්වාමියාට කතා කරලා කොහේ ඈත තියෙන චෛත්‍යයක් වන්දනා කරන්න. බුදුහාමුදුරන්ගේ ධාතු නිදන් කරලා තියෙන චෛත්‍ය රාජයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා අපි චෛත්‍ය වන්දිතිය. මේ මිනිස්සයා කියනවා ඇටකටු වලට බඳලා ඇති වැඩි මොකක්ද? ඒ නිසා මට බෑ ඔය වන්දනාව කරන්න. බිරිඳත් ලේලියත් දෙදෙනා චෛත්‍ය වන්දනාවට ගියා. චෛත්‍ය වන්දනා කළා. හිත පහදවා ගත්තා. හිත අප්‍රමාණ පිං සිතුවිලි කුසල් සිතුවිලි ඇති වුණා. මරණින් මතුවේ දෙදෙනා සුගතිගාමී වුණා දිව්‍ය ලෝකයේ උපදිනා. මේ දෙන්නගේ කුසලයට බාධා කරපු එතුමා പ്രേත ලෝකයක പ്രേතෙක් කියලා උපත් ලැබුවා. ඒ නිසා අකුසලයට බාධා කිරීම කුසලයට බාධා කිරීම තාම බරපතල පාපයක්. ඉතින් මෙන්න මේ කියන කාරණා පිළිබඳව කල්පනා කරලා බලුවාම අපට පේනවා කෙනෙක් ප්‍රේත ලෝකයේ උත්පත්ති ලබන්න හේතු වෙන මෙබඳු අකුසල් කාරණා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපි ඒ වගේ වලකින්ට අවශ්‍ය නොවන හදාගන්න ඕනේ. ඒකයි කිව්වේ වචනේ සංවර කරගන්නවා. වාචානුගප්ති. මනස සුසංගතෝ හිත සංවර කරගන්නවා. කායේන ච අකුසලං කෛරා කයින් කෙරෙන අකුසල ටිකෙන් අපි ඈත් වෙනවා. ඒතේ තයෝ කම්මපති විසෝදේ මෙන්න මේ කියන කාරණා තුන මොකද්ද? කය වචන හිත මේ අකුසල රැස්වන මේ දොරටු තුන මේ තමයි ඉසිවරුන් වහන්සේලා බුදුවරුන් වහන්සේලා විසින් ලෝකයට දේශනා කළ යහපත් මඟ නිවන් ලබන මඟ සුගතියට යන මඟ. ඒ නිසා පින්වත්නි අපි කිසිවෙක් කැමති නෑ දුගතියට යන්න දුක් විඳින්න. අපි හැමදෙනාම කැමති සුගතියට යන්න. අවරාග්‍ර වූ මේ සංසාරේ පෙර අපි ඉපදෙමින් මැරෙමින් මේ ගමන ආවා. අනාගතයේදී එබඳුම සංසාර ගමනක අපි ගමන් කරමින් ඉන්නවා. එහෙමනම් නිවන් දකින්න තුරාවට මේ යන සංසාර ගමන අපට දුක් නැති සැප ඇති අඩුමතරමේ දිව්‍ය ලෝකයක මනුෂ්‍ය ලෝකයක උපදින්න අවශ්‍ය කුසලය පින අපි මේ ජීවිතයේදී පුදු කරගන්න. එහෙනම් සුගතියකට යන දිව්‍ය ලෝකයට යන මඟ බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. ඒ තමයි විමානවත් වූ බණ පොතේ අපිට පැහැදිලි කරලා තියෙන්නේ. යම් කෙනෙක් දස කුසල් කරනවා. ඒ දස කුසල් කිරීමේ විපාක හැටියට එයාට දිව්‍ය ආත්ම ලැබෙනවා. දිව්‍ය විමාන පහළ වෙනවා. දෙවියන් අතර මහා ආඩ්‍යවත් යස ඉසුරු සම්පත් ඇති මහා දෙවියන් හැටියට උත්පත්ති ලබනවා. විමාන වත්වයේ තියෙන එක්තරා කතාවක් වෙනවත් මණ්ඩූක දිව්‍ය පුත්‍රයා පිළිබඳ කතන්දරය. බොහොම ජනප්‍රිය කතාවක්. ජේතවනාරාමයේ අසල දඹදිව පොකුණක් තිබුණා. ඒ පොකුණේ නම ගරගරා. මේ ගරගරා කියන පොකුණේ හිටියා මැඩියෙක්. දවසක්
භාගතුන් වහන්සේ සවස් ධර්ම දේශනාවක්. ඉතින් මේ මැඩියා පොකුණෙන් එළියට ඇවිල්ලා එයාට ධර්මයේ නොතේරුණත් මේ ධර්මයේ අහගෙන හිටියා. එක්තරා ගොපළු දරුවෙක් මෙතනින් යන ඔහු මේ ධර්මයට වුන්කම් දුන්නා. අතේ තිබුණු කෙවිත බිම ඇනගෙන ඔහු මේ ධර්මයේ ශ්‍රවණය. මේ කෙවිත හරියටම අර මැඩියාගේ ඇඟ උඩින් තමයි තිබ්බේ. අවසානයේදී මේ කෙවිත පහර නිසා ඒකට තද වෙලා මේ මැඩියා මිය පරලෝකය. හැබැයි ධර්මයේ පිළිබඳ බොහොම පැහැදීමෙන් හිටියේ. තමන්ට ධර්මය අවබෝධ නොවුණා. නිවන් ලැබීමේ හේතු සම්පත් නැත. ධර්මයට බොහොම ඕනෑකමින් ශ්‍රවණය කළ කුසල බලයෙන් දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබුවා මණ්ඩූක දිව්‍ය පුත්‍රයාණනි. බලන්න. බණ ඇසීම සද්ධර්ම ශ්‍රවණේ මොනතරම් ආනිසංසදායකද කියලා. එක්තරා මිනිසෙක් දිව ඉසුරු දිව සම්පත් ලැබපු අපූර්ව සිද්ධියක් මුගලන් මහරහතන් වහන්සේ අනාවරණය කළා. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ 이르දිමතුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලබාපු මහරහතන් වහන්සේ. උන්වහන්සේ වරින් වර දිව්‍ය ලෝකයට වැඩම කරලා තියෙනවා. දෙවියන් පිළිබඳ තොරතුරු නැවත මනුස්ස ලෝකයට ඇවිල්ලා දේශනා කරලා මිනිස්සු තුල පින් කරන්න කුසල් කරන්න උත්සාහයේ දියුණු කරා. වරක් උන්වහන්සේට දිව්‍ය ලෝකයේදී හමු වුණා මහා දිව ඉසුරු දිව සම්පත් ලබන දේවතාවෙක්. බබලන ශරීරයක් තියෙන කෙනෙක්. මහා පරිවාර සම්පත්තිය තියෙන දේවතාවෙක්. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ මේ දිව සම්පත් මේ දිව ඉසුරු ලබන මේ දේවතාවගෙන් අහන ඔබ කුමන කුසලයක් කරලාද මෙබඳු දිව ඉසුරු දිව සම්පත් ලැබුවේ? ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකේ උපන් දුප්පත් මිනිසෙක්. මම මහා කුසලයක් කළේ නෑ. එක්තරා චෛත්‍යයක් තිබුණා. ඒ චෛත්‍ය වන්දනා කරන්න බොහෝ දෙනා පැමිණුණා. මේ චෛත්‍ය මළුවේ මම නිතර වල් ගැලෙව්වා. ඒ චෛත්‍ය මළුව මම පිරිසිදු කළා. අතු ගෑවා. සුද්ධ පවිත්‍ර කළා. වඳින අයට පහසුවෙන් වන්දනා කරන්න සුදුසු ලෙස මේ බිම සකස් කළා. එපමණයි ස්වාමීනි මා කළ කුසලය. ඒකල කුසල් බලයටයි ස්වාමීනි මට මෙබඳු දිව ඉසුරු දිව සම්පත් ලැබුණේ. බලන්න පින්වත්. කළ කුසලය සුළු එකක්. ඒ ලැබූ විපාකය මහත් එකක්. දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබන මහා කුසලයක්. මේ සියල්ලට මුල මොකද්ද? හිත. කුසල් සිත, පිං සිත හැකිතරම් උපදවා ගන්න වැඩි කරගන්න. තවත් එක්තරා දේවතාවෙක් ඉබඳුන මුගලන් මහරහතන් වහන්සේට මුණ ගැසුණා. මා මුලින් සඳහන් කළා වගේම මහා දිව්‍ය විමානයක් සහිත දේවතාවෙක්. බබලන ශරීරයක් තියෙන දේවතාවෙක්. බොහෝ පිරිවරාගත් දේවතාවෙක්. මුගලන් මහරහතන් වහන්සේ මේ කෙනාගෙන් අහනවා ඔබ කුමක්ද කළ කුසලය මෙබඳු දිව සම්පත් ලබන? ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකේ ජීවත් වූ දුප්පත් දුගී ජීවත් වීම සඳහා මම හේනක් කළා. හේනේ කැලේ කපලා ගිනි තියලා හේන සුද්ධ කරගෙන ඉදිරියට යනකොට මට හම්බුණා චෛත්‍යයක නඩබුව ගඩොල් කීපයක්. මම කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ ධාතු නිදන් කරලා හදපු චෛත්‍යයක් වෙන්නේ නැහැ. මම මේ ගඩොල් කීපෙක් තැන් කරලා මෙතන සුද්ධ පවිත්‍ර කළා. සුදු වෙලි ඇතිවුවා. කැලේ තිබුණු
වැටපොළු මලක් මම මේ චෛත්‍යයට පහන් සිතින් පූජා කළා. එපමණයි ස්වාමීනි මා කළ කුසලය. ඒ කුසල බලයටයි ස්වාමීනි මට මේ දිව ඉසු දිව සම්පත් ලැබුණේ. බලන්න කොහොමද? අපේ හිත මොනතරම් බලවත්ද කියලා. ශ්‍රද්ධාව කොච්චර දිනු කරගන්න ඕනද? කුසල් සිත් පිං සිත් අපි උපදවා ගන්න ඕනද? ඒ තුල අපට ලැබෙන ආනිසංසය මොනතරම් බලවත් එකක්ද කියලා හිතලා බලන්න. පිං හෝ පව් කල මොහොතේම විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්න කාලයක් යනවා. හරියට කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ. කිරි මිදෙන්න ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය එකතුනාම කාලයක් ගත වෙනවා. කල් ගත වීමෙන් පසු දෝපු කිරි මිදෙනවා. ඒ වගේ කල මොහොතේම පවට විපාක ලැබෙන්නේ නැහැ. කාලයක් යනවා. සමහර විට ඒ නිසා කෙනෙක් හිතනවා පව් කළාට විපාක නැහැ කියලා නෑ. කල පවට විපාක සමහර විට මේ ආත්මයේදී හම්බෙන්න පුළුවන්. එමත් නැත්නම් ඊළඟ ආත්මයේදී හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංසාරේ කුමන හෝ ආත්මයකදී විපාක ලැබෙනවා. දුක් විපාක. ඒ වගේම තමයි සැප විපාක. යම් කෙනෙක් කුසල් කරනවා පින් කරනවා. ඒ මොහොතේම ඒ කළ කුසලයට පිනට විපාක නොලැබෙන්න පුළුවන්. ඒ පින මුහුකුරා යාමෙන් ඊට සුදුසු අනුරූප විපාක කොහො කරා කරනවා. ඒ නිසා අපි හැමදෙනාම දුක් දුරු කරන්න සැප ලබන්න අවශ්‍ය කුසල් මේ ජීවිතේ පුරාවට වැඩි කරගන්න. පින් වැඩි කරගන්න. අපේ හිත ධර්මයෙන් පුරවාගෙන ධර්මානුකූල ජීවිතයකට අපි හැමදෙනාම පුරුදු සසර මහා භයානක එකක්. ඒ භයානක වූ සසරින් එතර වෙන්න අපි හැමදෙනාම උත්සාහ කරමු කියන යහපත් චේතනාව යහපත් අධිෂ්ඨානය හැමදෙනාගේම හිත තුළ පහළ වේවා. හැමදෙනාට තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. බුදුන් දැක නිවන් දකින්ට හේතු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. මොදනාටම තෙරුවන් සරණයි. අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්න ලබන්නේ පිළියන්දල කහපොළ පදිංචිව සිට මීට මාස 3කට ඉහතදී අභාව ප්‍රාප්ත වුණු විල්සන් ප්‍රනාන්දු මහත්මයාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් එතුමාගේ ආදරණීය බිරිඳ දූ දරු පිරිස සහ ඥාති පිරිස විසින් මෙම උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා එතුමාට පරලොවින් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම උතුම් නිවනින් සැනසීම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම මෙම ධර්ම දානමේ පින්කමට දායකත්වයේ දරන ඒ මහත්මිය දූ දරුවන් ඥාතීන් ඇතුළු හැම දෙනාටම උතුම් රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවා. සියලු දිව්‍යංගේ දේව ආශිර්වාදේ ලැබේවා. හැම දෙනාට මෙලෝ යහපත ලැබේවා. පරලෝ සුගති සම්පත්තිය සැලසේවා. හැම දෙනාට සාන්ත උතුම් නිවන් සම්පත්තියෙන් සැනසීම ලැබේවා.